අයිබෝන් සියලු දෙනාට. ඉංජිනේරු තාක්ෂණ වේදේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔබ වෙත අරගෙන එන වීඩියෝ මාලාවේ තවත් වැදගත් වීඩියෝවක් සමගින් අද අපි ඔබ හමුවට විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ න්‍යායාත්මක දැනුම සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කරන මේ වීඩියෝ වල විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ ඉංජිනේරු ඇඳීමට අදාළ තවත් වීඩියෝ එකක් තමයි අද අපි ඔබට අරගෙන ආවේ. විශේෂයෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිපක්ෂේපන මූලධර්ම වල තවත් ඉදිරි පියවරක් වශයෙන් ප්‍රක්ෂේපිත චිත්‍රයක ප්‍රතිපක්ෂේපන මූලධර්ම අනුව ඇඳපු චිත්‍රයක ප්‍රතිපක්ෂේපන මූලධර්ම වර්ගය මොකක්ද කියන්නේ ප්‍රථම කෝණද දෙවන කෝණද කියන එකට අදාළව දක්වන සම්මත සංකේත ඊට අමතරව විශේෂයෙන් ප්‍රතිපක්ෂේපන මූලධර්ම වල තවත් ගැඹුරට අධ්‍යයනය කරනකොට විශේෂයෙන් අර අපි කියනවා විශේෂයෙන් අර ගොඩක් සංවිධානයක තියෙන වස්තු වල ඊට අමතරව විවිධ අමුද්‍රව්‍ය වලින් මේ වස්තු නිර්මාණය කරනකොට කොහොමද අපි චිත්‍රයක එක ඇඳලා දක්වන්නේ හරස්කඩක් දක්වන්නේ කොහොමද හරස්කඩ දැක්වීමේදී විශේෂයෙන් සැලකීමක් වේතු කරුණු මොනවද කියන ටික ඔබ හමුවේ කතා කරන්න මොකද හේතුව ඊටාම වැදගත් වේ මොකද හේතුව පිටිපක්ෂයපන පෙනුම් වල සමහර වෙලාවට ඡේදීය ප්‍රතිපෙනුම අඳින්න වෙන අවස්ථා අපිට තියෙනවා. ඡේදීය ඉදිරි පෙනුම, ඡේදීය සැලැස්ම. ඒකෝර ඔබ දැනගන්න ඕනේ කොහොමද මේ ඡේදීය පෙනුම එතන දක්වන්නේ ඡේදීය පෙනුම මැන්දාම එතන දක්වනකොට සැලකීමක් යුතු විශේෂ කරුණු මොනවද? මේ සියලුම දේවල් අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ලංකාවේ වැඩි භාවිතා නොවන අමුද්‍රව්‍ය අණු ඡේදීය හරස්කඩක් දක්වනකොට අමුද්‍රව්‍ය අණු කොහොමද ඒක වෙනස් වෙන්නේ විශේෂයෙන් ලෝහයන්, මෘදුආනි එහෙම නැත්නම් අපි කියනවා හයි ස්පීඩ් ස්ටීල් කියලා අධිවේගී වාහන ඒ වගේ ලෝහය අණු කොහොමද හරස්කඩ දක්වනකොට ඡේදීය හරස්කඩක් දක්වනකොට කොහොමද ඒ අදාළ දැක්වීම් සංකේතවත් කරන්නේ කියන එක ඔබ හමුවේ කතා කරන්නේ අපි බලමු කොහොමද මේ න්‍යායාත්මක කරුණු ඔබට ඊටාම සමීපව සරලව ඔබේ දැනුමට එකතු කරගන්න කියලා. මුලින්ම අපි බලමු දුවේ පුතේ මේ විපක්ෂේපන මූලධර්ම යටතේ අඳින චිත්‍රයක මේක ප්‍රථම කෝණ විපක්ෂේපනයද දෙවන කෝණ විපක්ෂේපනයද කියන බව දක්වන්න අපි යොදන සම්මත සංකේත සම්බන්ධය. එතකොට අපිට කියනවා ප්‍රථම හෝ දෙවන කෝණ ප්‍රක්ෂේපණය බව දැක්වීම සඳහා අන්තර්ජාතිකව පිළිගත් සම්මත සංකේත ක්‍රමයක් භාවිතා කරනු ලබයි. එතකොට මම කියුවා මේ ඉංග්‍රීසි ඇදීම අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමයේද අනුව තමයි අපි කරන්නේ. ඒක නිසා ලෝකේ මොන භාෂාවක් කතා කරන මොන රටක මොන ආගමක් අදහන මොන ජාතියක කෙනෙක් වුණත් මේ මූලික සංකල්ප ගැන අවබෝධයකින් ඩ්‍රෝවින් එකක් ඇඳලා ඒ සංකේත නිවැරදි යොදු ලෝකේ ඕනිම කෙනෙක්ට මේ භාෂාව බැරි වුණත් ඒ කතා කරන භාෂාව නැහැ වුණත් ඒ රටේ නොවුණත් වෙන රටක වුණත් කිසිම ගැටලුවක් නැහැ. මේ ඩ්‍රෝවින් එකෙන් කියන්නේ මොකක්ද? මොන ප්‍රක්ෂේපණ මූලධර්මයේ අනුවද මේක ඇඳලා තියෙන්නේ? ඒ අනුව නිෂ්පාදනය වෙන අවසාන නිෂ්පාදනයේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියන එක හොඳ අවබෝධයක් ලබන්න පුළුවන්. ඒ නිසා ඔබටත් නිකම් වැදගත් වෙවි. අපි බලමු එතකොට මොනවද මේ භාවිතා කරන සම්මත සංකේත ක්‍රමය කියන්නේ. මේ ප්‍රථම කෝණ විපක්ෂේපන ක්‍රමය ඔයගලන්ට පේනවා හේතුවක් අරගෙන මේ කෝණ එකක් අරගෙන කෝණ එකේ කොටසක් කපලා අයින් කරලා තමයි මෙන්න මේ ත්‍රිමාන වස්තුව සකස් කරගෙන තියෙන්නේ. ඒකේ B දෙසින් මෙන්න මේ පැත්තෙන් ඊතලයක් දාලා තියෙනවා B දෙසින් ඉදිරි පෙනුම A දෙසින් පැතිපෙනුම. එතකොට ඔයගලන්ට පේනවා මේ A පැත්තෙන් මෙන්න මේ A කියන දිශාවෙන් තමයි පැතිපෙනුම දිහා බලන්නේ. එතකොට කඩදාසිය මත පැතිපෙනුම ඇඳෙන්නේ ඊට විරුද්ධ පැත්ත. ඒ කියන්නේ මේ පැත්තෙන් පැතිපෙනුම දිහා බැලුවනම් පැතිපෙනුම ස්ථාපනය වෙන්න ඕනේ කොහෙද? ඊට විරුද්ධ පැත්තේ තියෙන තලය මත. ඒක තමයි මේ ඊතලයක් ආශ්‍රයෙන් දක්වලා තියෙන්නේ පැතිපෙනුම මේ පැත්තට ගිහිලා තියෙන්නේ. පැහැදිලි නේද? ප්‍රථම කෝණ නිසා. එතකොට ඉදිරි පෙනුම ඔයගලන්ට පේනවා මේක ඉදිරි පෙනුම ගත්තාම මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. ඊට අමතරව පැතිපෙනුම ගත්තාම ඔයගලන්ට පේනවා මේ කෝණ එකක් ඉඳලා පතුලේ විස්කම්බේ. පතුලේ තියෙන්නේ වෘත්තාකාර හැඩයක්. මේ පතුලේ විස්කම්බයට වඩා මෙන්න මේ ඉදිරියේ තියෙන කොටසේ විස්කම්බේ තරම් හරස්කඩ බැලුවොත් පේනවා
වෘත්තාකාර කොටසක් ඒකේ විස්කම්භය ඊට වඩා අඩුයි. එතකොට අපිට පේනවා මේ පැත්තේ බැලුවහම විශාල රවුමක් මැද්දේ තවත් කුඩා රවුමක් තියෙනවා. මෙන්න මෙතන බැලුවහම ඔයගලන්ට පේනවා. පැහැදිලි නේද? එතකොට ඉදිරි පෙනුම ගත්තාම අපිට පේනවා ඉදිරි පෙනුමේ පේන මෙන්න මේ වගේ දාර දෙකක් සහ මෙන්න මේ වගේ කොටසක් අර ත්‍රිපේසියම් වගේ හැඩයක් තමයි අපිට පේන්නේ. එතකොට ඔයගලන්ට පැහැදිලි A දෙසින් පැති පෙනුම B දෙසින් ඉදිරි පෙනුම අරගෙන තමයි මෙන්න මේ සංකේතය අරගෙන තියෙන්නේ. එතකොට ඩ්‍රොයින් එක මෙන්න මේ සංකේතය තියෙනවා. මේ විදිහට මේ සංකේතය ස්ථාපනය වෙලා තියෙනවා ඩ්‍රොයින් එකේ. එතකොට අපි හිතා ගන්න ඕනි මේක ඇඳලා තියෙන මොන ක්‍රමවේදයක්ද? ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ මූල ධර්ම අනුව. පැහැදිලි නේද පුතේ? ඊගාට අපි බලමු දෙවන කෝණ third angle අනුව ඇඳපු එක. එතකොට මේකේ බලන්න. මේකේ B දෙසින් ඉදිරි පෙනුම. අර කලින් එකේ වගේමයි B දෙසින් ඉදිරි පෙනුම, A දෙසින් පැති පෙනුම. කලින් බලපු පැත්තමයි. කලින් වස්තුවමයි. පැහැදිලි නේද? කිසිම වෙනසක් නැහැ කලින් වස්තුවමයි. ඒ ඉදිරි පෙනුම පැති පෙනුම බලලා තියෙන්නේ ඒ දිශා වලින්මයි. හැබැයි දෙවන කෝණ නිසා මොකද වෙන්නේ දුවේ පුතේ? හැම වෙලේම වස්තුව දෙස නිරීක්ෂණය කරන දිශාවෙන්. මතකයි නේද? අපි කලින් වීඩියෝ එකේ කිව්වා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? A දෙසින් ඉදිරි පෙනුම බලන්න. එතකොට ඉදිරි පෙනුම දිහා A දෙසින් පැති පෙනුම බලන්න. පැති පෙනුම බැලුවහම අර වගේමයි රවුමක් ඇතුලේ රවුමක් පේන්නේ. මොකද කේතුවක කොටසක් තමයි කපලා අයින් කරලා තියෙන්නේ. හැබැයි මේ රූපේ ස්ථානගත වෙලා තියෙන්නේ කොහෙද? මේ පැති පෙනුම දිහා බලපු පැත්තේ. පැහැදිලි නේද? එතකොට කලින් එකේ මේ ප්‍රථම කෝණ එකේ ඔයගලන්ට පේනවා මුලින් මේ ත්‍රිපේසියම් වගේ කොටසක් තියෙනවා ඊට පස්සේ තමයි රවුම තියෙන්නේ. පැහැදිලිද? මේකේ මොකද වෙලා තියෙන්නේ? මුලින් තියෙන්නේ කවුද? වෘත්තය. වෘත්තයක් තුල වෘත්තයක්. පැහැදිලි නේද? එතකොට වෘත්තයක් තුල වෘත්තයක් පේනවා අපිට මුලින්ම ඉදිරියේ පැති පෙනුම මෙතන ස්ථානගත කරලා දෙනවා. පැති පෙනුම බලපු පැත්තෙම ඉදිරි පෙනුම B දැසින් බැලුවාම අර විදියම. හැඩේ කිසිම වෙනසක් නැහැ. මොකද මේ වස්තුව නිසා. එතකොට ඔයගලන්ට පේනවා මොකක් හරි වස්තුවක මෙන්න මේ විදියට. වෘත්තයක් තුල වෘත්තයක් ඊට පස්සේ මෙන්න මේ වගේ ත්‍රිපේසියම් කොටස මේ විදියට ස්ථානගත වෙලා තියෙනවා. ඔබ දැනගන්න මේ භාවිතා වෙලා තියෙන්නේ දෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණ මූල ධර්මයේ කියන එක. ඔක අපි තවදුරටත් පැහැදිලි කරගමු. මේ රූප සටහන බැලුවාම ඔයගලන්ට පේනවා මේ තියෙන අර කෝණ එක අන්තිම වාර කොටසක් අපෝ කෝණ එක. එතකොට මේකේ පැති පෙනුම ආරම්භ තියෙන්නේ මේ පැත්තෙන්. ඒ කියන්නේ අපේ වම් අත පැත්තෙන් තමයි පැති පෙනුම බලලා තියෙන්නේ. මේ ඉදිරියෙන් තමයි ඉදිරි පෙනුම බලලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ෆස්ට් ඇන්ගල් අන්න. වම් පැත්තෙන් පැති පෙනුම බලපු නිසා පැති පෙනුම ස්ථානගත කරලා තියෙන්නේ කොහෙද? දකුණු පැත්තේ තලය මත. පැහැදිලි නේද? ඊට පස්සේ ඊට සාපේක්ෂව ඉදිරි පෙනුම මෙතනට අරගෙන තියෙනවා. එතකොට මේ ත්‍රිපේසියම් ආකාර කොටස සහ රවුම මේ විදිහට ස්ථානගත වෙලා තියෙනවා නම් සම්මත සංකේතයෙන් කියනවා නම් ඒ කියන්නේ ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඒකම දෙවන කෝණ ගන්නකොට බලන්න මම මෙතනින් පෙන්නනවා. ඒකම දෙවන කෝණ ගන්නකොට බලන්න වමෙන් බලන්නේ පැති පෙනුම. ඒක නිසා පැති පෙනුම වම් අත පැත්තේ ස්ථානගත කරලා තියෙනවා දෙවන කෝණ නිසා. ඉදිරි පෙනුම අර විදිහමයි කිසිම වෙනසක් නැහැ. ඉතින් ඔයගලන්ට පැහැදිලි මේ වෘත්තයක් තුල වෘත්තයක් ඊට පස්සේ මේ වගේ ත්‍රිපේසියම් කොටස. මෙන්න මේ සංකේතය තියෙනවා. ඔබ දැනගන්න මේ ඩ්‍රොවින් එක ඇඳලා තියෙන්නේ දෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණ මූල ධර්මයක් කියන එක. එහෙනම් ඔන්න දැන් ඔයගලන්ට හොඳින්ම පැහැදිලි සම්මත සංකේත අනුව හඳුනාගන්නේ කොහොමද? ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ අනුව ඇඳපු ඩ්‍රොවින් එකක්ද එහෙම නැත්නම් දෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණ අනුව ඇඳපු ඩ්‍රොවින් එකක්ද කියලා. ඊගාවට ඔන්න අපිට සංසන්දනයක් දීලා තියෙනවා. ඔබට බොහොම වැදගත් මේ සංසන්දනේ. මුලින්ම බලන්නකො මේ තියෙන්නේ ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ මූල ධර්ම අනුව ඇඳපු ඩ්‍රොවින් එක. සංකේතය තියෙනවා මෙතන මේ. ප්‍රොජෙක්ෂන් සිම්බල් එක තියෙනවා. මේ ප්‍රොජෙක්ෂන් සිම්බල් එක අනුව ටාකාලා අපිට අඳුර ගන්න පුළුවන් මේ ෆස්ට් ඇන්ගල් ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ මැද්දේ තියෙන වස්තුව තමයි. මේ වස්තුව දිහාවට මේ මූලික පැති හතරක් යටතේ මූලික පැති පහක් යටතේ යොමු කරලා තමයි ඇඳලා තියෙන්නේ. ටිකක් සංකීර්ණයි. ඔබට පැති පහක් ගැන අපි කතා කරන්නේ. ඇත්තටම කතා කළොත් ප්‍රක්ෂේපණ මූලධර්ම යටතේ පැති 6කින් අපිට ඩ්‍රොවින් එක ඇඳලා පෙන්නන්න පුළුවන්. මේකේ පැති පහක් භාවිතා කරලා ඇඳලා තියෙන ඔබට උසස් පෙළ සඳහා එතන සංකීර්ණ වෙන්නේ. උනට මම හිතන්නේ එතනින් එහාට උසස් අධ්‍යාපනය ලබනකොට සමහර විට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකම දෙවන කෝණ. ඔයගලන්ට පේනවා මේ කඩදාසියේ මම third angle ඇඳලා තියෙන බලන්න ප්‍රොජෙක්ෂන් සිම්බල් එක දැක ගමන් කිව්වා ඇති දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ඇඳලා තියෙන්නේ third angle. දෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපය.
එතකොට මේක අපිට බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මේ වස්තුවේ හැම වෙලේම ඉදිරි පෙනුම අරන් තියෙන්නේ නේ. ඉදිරි පෙනුම අරන් තියෙන්නේ මෙන්න මේ A කියන ඊතලෙන්. සමහර විට අපහැදිලි ඇති මම කියන්න. මෙන්න මේ A කියන දිශාවෙන් ඉදිරි පෙනුම අරන් තියෙනවා. B හා C කියන දිශාවල් වලින් මේකේ පැති පෙනුම අරන් තියෙනවා. B හා C කියන දිශාවල් වලින් පැති පෙනුම අරන් තියෙනවා. D හා E කියන දිශාවල් වලින් මේකේ සැලැස්ම අරගෙන තියෙනවා. එතකොට ප්‍රථම කෝණ අනුව අපි දන්නවා ප්‍රථම කෝණ විපාක්ෂේපන මූලධර්ම යනතේ හැම වෙලේම ඉදිරි පෙනුම සහ පැති පෙනුම කඩදාසියේ ඉහළාර්ධය මත සැලැස්ම ඉදිරි පෙනුමට යටින් කඩදාසියේ පහළාර්ධය මත. එතකොට මේකේ ඔයගලන්ට පේනවා දකුණෙන් වමෙන් බලනකොට ඉදිරි පෙනුම A දෙසින් බැලුවා ඔයගලන්ට පේනවා ඉදිරි පෙනුම A දෙසින් බැලුවම මේ තියෙන හැඩය කොහොමද කියන එක. ඊට පස්සේ පැති පෙනුම දකුණෙන් බැලුවාම කොහොමද? ඒ කියන්නේ පැති පෙනුම මේකේ දකුණු පැත්තෙන් බලනවා කියන්නේ වම් පැත්ත යන වෙනවා. මේ තියෙන්නේ view C කියන්නේ. දකුණු පැත්තෙන් බැලුවම මේකේ පැති පෙනුම තමයි මේ පැත්තේ තියෙන්නේ. වම් පැත්තෙන් බැලුවම ඇඳෙන පැති පෙනුම තමයි මේ දකුණු පැත්තේ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ සැලැස්ම ඉහළින් බැලුවම ඒ කියන්නේ ඉදිරි පෙනුම බලමු පැත්තටම ඉහළින් කොට වෙලා බැලුවම view එක තමයි මේ D වලින් දක්වලා තියෙන්නේ. ඉදිරි පෙනුම බලමු පැත්තෙම පහළින් බැලුවොත් ඒක තේන විදිහ තමයි view E වල තියෙන්නේ. මේක ටිකක් සංකීර්ණයි. ඔයගලන්ට ඇත්තට මේ view E එක අවශ්‍ය නැහැ. උසස් පෙළ සඳහා මොකද යටින් බැලුවම සැලැස්ම අවශ්‍ය නැහැ. ඊට අමතරව මේ පැති පෙනුමේ එක්ක දකුණු පැත්තෙන් බැලුවම එන විදිහ. එහෙම නැත්නම් වම් පැත්තෙන් බැලුවම එන විදිහ. මේ දෙකෙන් එකයි. එතකොට මූලික පෙනුම තුනයි ඉදිරි පෙනුම පැති පෙනුම සහ සැලැස්ම විතරයි උසස් පෙළ මට්ටමට අවශ්‍ය. තවදුරටත් ඉදිරි අධ්‍යාපනය හදාරනවා නම් තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඒකයි මම වෙන්නේ. ඊගාවට ඒකම බලන්න third angle අඳලා. third angle අඳහම අර වගේමයි බලන්න. A දෙසින් ඉදිරි පෙනුම ඊට පස්සේ B දෙසින් C දෙසින්. ඒ කියන්නේ B දෙසින් කියන්නේ මේකේ වම් පැත්තෙන් බැලුවහම පැති පෙනුම වමෙන් බලලා වමෙන්මයි ඇඳලා තියෙන්නේ. මොකද හේතුව third angle. ඊට පස්සේ C දෙසින් පැති පෙනුම ඒ කියන්නේ දකුණෙන් බලලා දකුණෙන් ඇඳුත් කොහොමද ඇඳෙන්නේ? ඊට පස්සේ view D ඒ කියන්නේ සැලැස්ම. ඉදිරි පෙනුම බලපු පැත්තෙන්ම ඉහළට ගොඩ වෙලා බැලුවම සැලැස්ම. පැහැදිලි නේද? එතකොට මේකේ මේ view D එකක් තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මේ කොටස බැලුවම මේ පල්ලෙහා කොටස මග ඇරලා මෙන්න මේ ඉහළ ටික බැලුවාම කඩදාසියේ ඉහළාර්ධයේ මත සැලැස්ම පහළාර්ධයේ මත සැලැස්මට යටින් ඉදිරි පෙනුම සහ පැති පෙනුම ස්ථානගත වෙලා තියෙනවා. පැහැදිලි නේද? ඊට අමතරව මේක එකක් තියෙනවා මොකද්ද? සැලැස්ම ඉදිරි පෙනුම බලපු පැත්තෙන් පහළින් බැලුවම කොහොමද? ඒක ඔබට අවශ්‍ය නැහැ. ඒක ටිකක් සංකීර්ණයි. ඔබට සංසන්දනය කරලා බලන්න ප්‍රථම කෝණ විපක්ෂේපන සහ දෙවන කෝණ විපක්ෂේපන මූලධර්ම අනුව මෙන්න මේ වස්තුව ප්‍රක්ෂේපණය කළාම කොහොමද රූපීය පෙනුම ස්ථානගත වෙලා තියෙන්නේ කියලා. ඊගාට අපි කතා කරනවා තවත් වැදගත් කොටසක් වෙන්නේ ඡේදීය වස්තු සම්බන්ධය. ඡේදීය වස්තු ගොඩක් සංකීර්ණ අර අභ්‍යන්තර කොටස් තියෙනවා. ඒ වගේ වස්තු වල සමහර වෙලාවට ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම ඇඳලා අර අදාළ මිනුම් දක්වන්න අමාරු අවස්ථාව. ඒ අදාළ පෙනුම් දක්වන්න අමාරු අවස්ථාවල සමහර වෙලාවට ඡේදීය පෙනුම් පාවිච්චි කරනවා. විශේෂයෙන් අපි ගත්තොත් ඡේදීය පැති පෙනුම, ඡේදීය ඉදිරි පෙනුම, ඡේදීය සැලැස්ම. එතකොට මේක ඡේදීය වස්තුවක් නම් අපිට දෙනවා ඒ අදාළ සමාංශක රූපීය රූප සටහන. සමාංශක සටහන අපිට දෙනවා x ඔස්සේ. උදාහරණයක් අපි ගමුකෝ පහත වස්තුවේ x ඔස්සේ ඡේදීය පැති පෙනුම. එහෙම නැත්නම් y ඔස්සේ ඡේදීය ඉදිරි පෙනුම. එහෙම නැත්නම් z ඔස්සේ ඡේදීය සැලැස්ම. ප්‍රථම කෝණ හෝ දෙවන කෝණ ඍජුපක්ෂයක මූලධර්ම අනුව ඇඳ දක්වනවා. එතකොට පැති පෙනුමයි ඡේදීය පැති පෙනුමයි ගත්තාම වෙනස්. සාමාන්‍ය පැති පෙනුම කියන්නේ වස්තුව දිහා බැලුවාම ඒ අදාළ දිශාවේ වමෙන් හෝ දකුණෙන් පැති පෙනුම බැලුවාම ඒ වස්තුවේ සාමාන්‍යයෙන් අපිට දකින්න තියෙනවා. පැහැදිලි නේද ඒක? ඡේදීය පැති පෙනුමක් එහෙම නැත්නම් ඡේදීය ඉදිරි පෙනුමක්, ඡේදීය සැලැස්මක් කියන්නේ ඒ අදාළ පෙනුමෙන් කොටසක් කිසියම් කැපුම් තලයකින් කපලා අයින් කළාට පස්සේ. පැහැදිලි නේද? වස්තුවේ කොටසක් ඒ කැපුම් තලයේ අපි කපලා මේක කරලා ඒ කපාගත්තු කොටස අයින් කරලා ඉතුරු වෙන කොටස වස්තුවේ ඉතුරු වෙලා තියෙන කොටසේ පැති පෙනුම තමයි අපි අඳින්නේ. එතකොට අපි කියනවා ඒකේ ඡේදීය පැති පෙනුම. ඉදිරි පෙනුම මේ විදිහට ඡේදනය කළා නම් අපි කියනවා ඡේදීය ඉදිරි පෙනුම. සැලැස්ම මේ විදිහට ඡේදනය කළා නම් අපි කියනවා ඡේදීය සැලැස්ම. විභාගය සඳහා ඡේදීය පැති පෙනුම ලැබිලා තියෙනවා. ඉතින් සමහර විට ඉදිරියේ ඡේදීය ඉදිරි පෙනුම
ඡේදීය සැලැස්මක් වගේ ඉන්න පුළුවන්. ටිකක් සංකීර්ණයි. මොකද හේතුව සාමාන්‍ය වස්තුවක් අර සමාංශක පෙනුමක් දීලා ඒකේ කිසියම් කැපුම් තලයකින් කොටසක් අපලා අයින් කරනවා. ඔබට තියෙන සමීපම උදාහරණයක් මම කියන්නම්. ඝනක හැඩයේ කේක් ගෙඩියක් හදලා නේද? ඒකේ කොටසක් කපලා අපි කනවා. ඉතුරු වෙන කෑල්ල අපිට කියනවා ඇඳලා පෙන්නන්න. අන්න ඒ වගේ වැඩ නේද? උදාහරණයක් සමීප උදාහරණයක් ගන්න. එතකොට අපි බලමු මේ ඡේදීය වස්තු වල පැතිපෙනුම ඇඳීමේදී විශේෂයෙන් මේ විපක්ෂේපන මූලධර්ම වල සැලකිලිමත් යුතු කරුණු මොනවද කියන්නේ? බලන්න. ඡේදීය වස්තු වල විපක්ෂේපන පෙනුම. සැකිදාර බහුලව පවතින වස්තු වල විපක්ෂේපන පෙනුම ඇඳීමේදී නිෂ්පාදකයාට වඩා පහසු වෙනවා. වස්තුව වටහා ගැනීම පහසු කිරීම. අදාළ වස්තුව කිසියම් කැපුම් තලයක් ඔස්සේ ඡේදනය කර ඡේදීය පෙනුම ඇඳ දක්වනු ලබයි. අන්න මම කියපු කතන්දරය. ගොඩාක් සංකීර්ණ අර සැකිදාරයේම තියෙන බහුලව පවතින වස්තුවක් නම් සාමාන්‍යයෙන් ඉදිරි පෙනුම පැති පෙනුම ඇඳලා අපිට දක්වන්න අමාරුයි. එතකොට අපි මොකද කරන්නේ? මේ පෙනුම් තුනෙන් එකක් ඡේදීය විදිහට දක්වනවා. එතකොට අපිට අර අභ්‍යන්තර කොටස් වල ඡේදනය වුණාට පස්සේ තියෙන කොටස් වල මිනුම් හේම දෙන්න ලේසි. කොහොමද සැකස්ම කියන්නේ? එතකොට අන්න ඒ විදිහට වස්තුවක් අරගෙන සංකීර්ණ වස්තුවක් අරගෙන ඒකෙන් කොටසක් කිසියම් කැපුම් තලයක් ඔස්සේ කපලා අයින් කරලා අර වස්තුවේ ඉතුරු වෙලා තියෙන කොටසේ රූපීය පෙනුම අඳිනවා නම් අපි කියනවා මොකක්ද? ඒක ඡේදීය වස්තු වල විපක්ෂේපන පෙනුම් කියලා. ඡේදීය පෙනුම ඇඳීමේදී ඡේදිත වස්තුවේ දැන් ඔන්න කියන්න යන්නේ කොහොමද ඡේදීය පෙනුම අඳින්නේ මොකක්ද සංකල්ප? ඔන්න හොඳට අහගෙන ඉන්න. ඡේදීය පෙනුම ඇඳීමේදී ඡේදිත වස්තුවේ නිරීක්ෂකයා සිටින පස කොටස ඉවත් කළ ලෙස සලකනවා. ඉතිරි කොටසේ ඡේදීය පෙනුම ඇඳ දක්වනු ලබයි. එතකොට උදාහරණයක් මම ගන්නම්. සමීප උදාහරණයක්. දැන් මට කියනවා මේකේ ඡේදීය පැති පෙනුම මෙන්න මේ පැත්තෙන් පැති පෙනුම බලන්න. හරි නේද? ඒ කියන්නේ ඔයගොල්ලන් ඉන්න දිශාවට මේ වීඩියෝ එකේ පේන විදිහට දකුණු පැත්තෙන් තමයි පැති පෙනුම බලන්න. මට කියනවා මේක මෙන්න මේ කැපුම් තලය ඔස්සේ කපන්න. එක්සස් කැපුම් තලය ඔස්සේ කපන්න. කපලා ඡේදීය පැති පෙනුම අඳින්න. හරි නේද? එතකොට නිරීක්ෂකයා ඉන්නේ කොහෙද දැන් පැති පෙනුමේ දුවේ පුතේ? නිරීක්ෂකයා ඉන්නේ මේ පැත්තේ. එතකොට මම කරන්නේ මොකද්ද? මේ වස්තුව මෙතනින් කපනවා. කපලා ඉවරලා මම ඉන්න පැත්තේ, ඒ කියන්නේ නිරීක්ෂකයා ඉන්න පැත්තේ කොටස අයින් කරනවා. පැහැදිලි නේද? හැම වෙලේම ඡේදීය පෙනුම අඳින්නේ ඒ අදාළ කැපුම් තලය ඔස්සේ කපලා නිරීක්ෂකයා ඉන්න පැත්තේ කොටස තමයි අයින් කරන්නේ. ඒක අයින් කළා ඉතුරු කොටසේ පෙනුම තමයි අඳින්නේ. පැහැදිලි නේද? එතකොට මේකේ ඡේදීය පැති පෙනුම දක්වන්න කිව්වොත් මේ දකුණු පැත්තේ මම මොකද කරන්නේ? මෙතනින් කැපුවා. මේ කෑල්ල අයින් කළා. ඉතුරු කෑල්ලේ පැති පෙනුම ඇන්න. පැහැදිලිද? මේකේ ඡේදීය ඉදිරි පෙනුම. ඔන්න ඔයගොල්ලෝ ඉන්න පැත්තෙන් තමයි ඉදිරි පෙනුම බලන්නේ. මේ අතර ඡේදීය ඉදිරි පෙනුම අඳින්න කියන්නේ කැපුම් තලයේ තියෙන මේ අත. එතකොට මොකද කරන්නේ? මෙතනින් හරියට මැද්දෙන් මේක දෙකට කැපුවා. ඕගොල්ලෝ තමයි නිරීක්ෂකය. පැහැදිලි නේද? ඔය පැත්තෙන් තමයි නිරීක්ෂණය කරන්නේ. මේ පැත්තේ කෑල්ල අයින් කළා. අයින් කළා මොකද කරන්නේ? ඉතුරු කෑල්ලේ ඡේදීය ඉදිරි පෙනුම ඇඳලා. මේක කේක් ගෙඩියක් කියලා හිතුවොත් නේද? වසවත් වෙන්න බොහොම නේද? වසවත් කේක් ගෙඩියක් නම් මොකද කරන්නේ? අපිට කියනවා මේකේ මෙන්න මේ දකුණු අත පැත්තෙන් පැතිපෙනුම් බලන්න. ඡේදීය පැතිපෙනුම් බලන්න. ඒ කියන කැපුම් තල. එතකොට අපි මොකද කරන්නේ? මේක කේක් ගෙඩියක් තක්කාලා පිළියෙන් මෙතනින් කැපුවා පල්ලෙහාට කපලා මේ කෑල්ල අපි කෑවා. ඉතුරු වෙච්ච කෑල්ලේ පැතිපෙනුම ඇඳලා. නේද? මොන සරලයි. බොහොම සරලයි. ඡේදීය සැලැස්ම කිව්වොත් දැන් ඉදිරි පෙනුම ඔයගොල්ලෝ පැත්තෙන් ඉන්නකොට බලන්න. ඔයගොල්ලන්ගේ දිශාවෙන් ඉදිරි පෙනුම බලනවා ඡේදීය සැලැස්ම කියන්නේ මොකක්ද? මෙන්න මෙතනින් කැපුම් තලයක්. මේක කපාගෙන යනවා කීයතකින් හරි පිහියකින් හරි මොකකින් හරි නේද? කැපුවට පස්සේ මෙන්න මේ උඩ කොටස. දැන් සැලැස්ම බලන්න ඉහළින්. ඉහළ කොටස මොකද කරන්නේ? අයින් කරලා නේද? කේක් ගෙඩියන කඩේ දාගෙන වෙන මොනවා හරි වස්තුවක් නම් මේ ඉහළ කොටස අයින් කරලා ඉතුරු වෙන කොටසේ ඒ කියන්නේ මේ පල්ලෙහාට ඉතුරු වෙලා තියෙන කොටසේ මොකද කරන්නේ? සැලැස්ම අඳින්න. පැහැදිලි නේද? ඔන්න ඔකයි ඡේදීය වස්තු වල පෙනුම ස්ථාපනය කිරීමේ මූලධර්ම. සෑම විටකම ඡේදීය පෙනුම ඇඳීමේදී ඡේදිත පුෂ්ඨයන් අංශක 45 ආනත රේඛාවකින් ශ්‍රේයා කරනු ලබයි. උදාහරණයක් ගන්නකො මේ මොකක්ද කියන එක තවදුරටත් පැහැදිලි කරන්න. දැන් මෙන්න මේකේ මේ මම කීයතකින් මෙතනින් කපනවායි කියන්නේ. මේ ඡේදීය පෙනුම අඳින්න මම කීයතකින් කපනවා. කීයතකින් කපනකොට කපලා මේ කෑල්ල අයින් කරනවා. ඊට පස්සේ මේකේ මේ පැති පෙනුමෙන් අර කීයතේ දැටි වදින ටිකක් තියෙනවා. පැහැදිලි නේද? මේකේ මාංශලයේ මේකේ මස කැපිලා යනවනේ කීයතේ. එතකොට ආයි කීයක් දැටි වදිනවනේ මේකේ මෙන්න මේ පැති පෙනුම රූපේ.
අන්නේ එතකොට මේ පැතිපෙනුම අපි මොකද කරන්න ඕනේ? මේක ඡේදීය පැතිපෙනුමක් කියලා දක්වන්න. අංශක 45ක් ආනත. සේයා ඉරි ගහලා සේයා කරන්න ඕනේ. අපි කියනවා හැචින් කරනවායි කියලා. හැචින්. මොන වචන මතක තියාගන්න. පැහැදිලි නේද? මේක ඡේදීය පැතිපෙනුමක් ඇඳපු එකක් මම දක්වන්නම්. එතකොට ඔබට තවත් පැහැදිලි වෙයි. එතකොට සාමාන්‍ය පැතිපෙනුමේ අපි මේ වගේ සේයා කරන්නේ නැහැ. ඡේදීය පැතිපෙනුම නම් අනිවාර්යෙන් මේ ඡේදනය වෙන කොටස් ටික විතරයි. උදාහරණයක් කියන්නකො මේක දැන් මෙතනින් කුහරයක් තිබුණා කියලා අනිත් පැත්තට කියදෙන් කපනකොට මොකද වෙන්නේ? අර මස් තියෙන හරිය විතරනේ කැපෙන්නේ. කුහරේ කැපෙනවා. කුහරේ කැපෙන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්න ඕනේ? සම්පූර්ණ පැතිපෙනුමම සේයා කරොත් වැරදි. අංශක 45 ආනතිය. අපි මොකද කරන්න ඕනේ? අර රවුම ඇරලා. මොකද රවුම කියදෙන් කැපෙන්නේ නැහැ. මේක කුහරයක්. ඒ කුහරය ඇරලා මේක අර මාංශය තියෙන හරිය විතරක් මොකද කරන්නේ? අංශක 45 රේඛාවලින් සේයා කරන්න ඕනේ. අපි බලමුකෝ රූප සටහන ඔබට තවදුරටත් පැහැදිලි වෙයි. මෙන්න තේදීය පෙනුමක් ඔයගලන්ට දක්වලා තියෙනවා බලන්න. මේකේ කැපුම් තලයක් දීලා තියෙනවා මොකක්ද? ඒ කියන කැපුම් තලයක්. මේක ටිකක් සංකීර්ණ එකක්. එතකොට මෙන්න මේ රේඛා දෙකෙන් පල්ලෙහාට කපාගෙන ගිහිලා ආයි මේ පැත්තට කපනවා. කැපුම් තල දෙකක් තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් බලන්නකො මේ වස්තුවම ඇඳලා තියෙනවා මෙතන. මේ කපාගෙන පල්ලෙහාට ගියා. අර මම කිව්ව අංශක 45 රේඛා ගහලා සේයා කරනවා කියලානේ. කීයට වැඩිච්ච හරිය විතරක් මොකද කරලා තියෙන්නේ? සේයා කරලා තියෙන්නේ. පැහැදිලි නේද? දැන් මේ තේ වගේ උදාහරණයක් බලන්න. මේකේ කැපුම් තලයක් අරගෙන තියෙනවා BB කියන කැපුම් තලයනේ. එතකොට මේ කැපුම් තලයේදී කැපෙන කොටස මොකද කරලා තියෙන්නේ? මෙන්න මෙතන තව්වක් තියෙනවා ඔයගලන්ට පේනවා. මේ තව්ව හරිය කැපෙන්නේ නැහැ නේ. මේ තව්ව කීයටකින් කැපෙන්නේ නැහැ. කීයටකින් හරි මේකකින් හරි කැපුවාම මේකේ එතන තියෙන කුහරය. එතකොට ඒකේ කුහර ගතිය දක්වලා තියෙනවා. කුහර ගතිය දක්වලා අර හાર્ඩ් හරිය. දැන් මෙතන මැද්දේ තියෙන කුහරය. ඔයගලන්ට පේනවා මෙන්න මේකේ කුහරයක් තියෙන්නේ නේ. මැද්දේ කුහරය. මාංශය තියෙන්නේ මෙන්න මේ සේයා වෙච්ච හරිය විතරයි. පැහැදිලි නේද? ඊට පස්සේ මේකේ සමමිතික බව දක්වන්න මේ ඉන්ඩස්ට්‍රියල් පැත්තේ ඩ්‍රෝවින් එක. දැන් ඔයගලන්ට පේනවා මේක රෙකමෙන්ඩඩ් කරපු එකක් නෙමෙයි. මොකද හේතුව මේ තව සමමිතික ස්ථානයකින් නෙමෙයි කපලා තියෙන්නේ. සාමාන්‍ය ඡේදීය පෙනුමක් මේ තවුත් එක්ක එනකොට දක්වනවා නම් මේ වගේ සිදුරු තියෙන ස්ථානත් එක්ක දක්වනවා නම් මේ එකේලි වෙන්න ගන්න. මේ විදිහට මේ වගේ තැනක් තමයි ඡේදනය කරලා දක්වලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් සංකීර්ණයි ඔයගලන්ට මට පෙන්වන්න ඕනේ මොකද්ද? ඡේදීය පෙනුම් දක්වනකොට අනිවාර්යෙන් අර මොකක් හරි ආයුධයකින් අපි කැපුම් තලයේ කපනවා. අන්නේ ආයුධේ වදින ස්ථාන ටික මාංශයේ තියෙන හරිය මොකද වෙන්නේ? මේ විදිහට අංශක 45 ආනත රේඛා වලින් සේයා වෙන්න ඕනේ. ඡේදීය පෙනුම දැක්වීමේදී ඡේදීය ඉදිරි පෙනුම, ඡේදීය පැතිපෙනුම හා ඡේදීය සැලැස්ම ලෙස ඇඳ දක්වනු ලබයි. ඒක මම ඔයගලන්ට පැහැදිලි කළා. ඉදිරි පෙනුම ඡේදනය කළොත් අපි කියනවා ඡේදීය ඉදිරි පෙනුම, පැතිපෙනුම ඡේදනය කළොත් අපි කියනවා ඡේදීය පැතිපෙනුම, සැලැස්ම ඡේදනය කළොත් අපි කියනවා ඡේදීය සැලැස්ම. පැහැදිලි නේද? වස්තුවක කොටස් දෙකක් එකම කැපුම් තලයකින් ඡේදනය වෙනවා. ඡේදිත පෘෂ්ඨ මත අංශක 45 ආනතයකින් දෙපසට සේයා කරනු ලබයි. උදාහරණයක් කියන්නකො කෑලි දෙකක් එකතු කරලා හදන වස්තුවක් නේ. කෑලි දෙකක් එකතු කරලා අවසාන වස්තුව නිර්මාණය වෙන්නේ. එතකොට කෑලි දෙකක් එකතු කරලා හදපු වස්තුව එකම කැපුම් තලයකින් කැපුණොත් එතකොට අපි දන්නේ නැහැ පළවෙනි කෑල්ල කැපුණේ මොන තැනද? දෙවෙනි කෑල්ල කැපුණේ මොන තැන් වලින්ද? අර එකම විදිහට සේයා කරනොත් මොකද වෙන්නේ? එතකොට ගැටලුව. අපි මොකද කරන්නේ? එකම වස්තුවේ කෑලි දෙක ඡේදනය වෙන කොටස් දෙක මොකද කරන්නේ? දෙපැත්තට සේයා කරනවා. AB කියා කෑලි දෙකක් ගත්තොත් ඒ කොටස ඡේදනය වෙච්ච එක අපි දකුණු පැත්තට ඇල කරලා ආනත රේඛා ටික ගැහුවා නම් B කියන කොටස ඒ වස්තුවේ B කියන කොටස ඡේදනය වෙච්ච ටික මොකද අපි කරන්නේ? වම් පැත්තට අංශක 45 ආනතෝ තියලා රේඛාව ගහනවා. මේක වැදගත් කරුණ මම හිතන්නේ ඔබට අද ඒවා දැනුවත් වෙන්නේ කොහොමදයි? එච්චර සංකීර්ණ කළ විභාගයට සමානවට දෙන එකක් නේ. දුන්නත් ගැටලුවක් නැහැ. දැනුවත් වෙන්න එක වටිනවා. ඊගාවට මම කියපු තවත් වැදගත් කරුණක් බලන්න. අදාළ අමුද්‍රව්‍යයන් හරස්කඩ සේයා කිරීමේ ක්‍රමවේදයක්ද කර්මාන්ත ශාස්ත්‍රයේ භාවිතා කරනු ලබයි. එතකොට ඔබගේ මේ අවසාන මේ ගෙනීමේ ඵලය තමයි උසස් කාර්මික ශිල්පියෙක්, ඉංජිනේරු ශිල්පියෙක්, ඉංජිනේරුවරයෙක් වෙන්නේ. මේ සියලුම දෙනාගේ එහෙමයි නැතත් ඔබට යම් දැනුමක් මේ සම්බන්ධයෙන් තියෙනවා නම් එදිනෙදා ජීවිතේ ඔබට ඉතාම පහසුවක් වේවි. මොකද මේ තාක්ෂණික දේවල්
තාක්ෂණික නිර්මාණ සියල්ලම තාක්ෂණයේ ඇසුරින් නිෂ්පාදනය වන භාණ්ඩ මේ සියල්ලම ඔබ භාවිතා කරනවා. ඉතින් එතකොට මේක විශේෂත්වයක් කියනවා මොකද්ද? අදාළ අමුද්‍රව්‍යයන්. මේ වස්තුව නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍යයන් සේයා කිරීමේ ක්‍රමවේදයක් කර්මාන්තමය ශාස්ත්‍රයේ භාවිතා වෙනවා. මේක ගොඩක් කලාවට ලංකාව ආශ්‍රිතව නම් ටිකක් අඩුයි දකින්න තියෙනවා. වෙනත් රටවල් ආශ්‍රිතව බොහොම බහුල වශයෙන් භාවිතා වෙනවා. අපි එකක් චුට්ටක් බලමු. ඊට කලින් ඔන්න අපිට තියෙනවා මේ විභාගය සඳහා ප්‍රශ්නයක්. විභාගය සඳහා දෙන ප්‍රශ්නයක් බලන්නකෝ. මේකේ ඔයගලන්ට පේනවා මෙන්න මේ ඡේදීය පැතිපෙනුමක් දාලා. පැහැදිලි නේද? මෙන්න මේක තමයි වස්තුව. ඒ වස්තුව මෙන්න මේ A කියන කැපුම් තලය ඔස්සේ. අපලා මෙන්න මේ පැත්තේ කොටස. මේ නිරීක්ෂකයා ඉන්න පැත්තේ කොටස ගලවලා අයින් කළා. ඉතුරු කොටසේ පැතිපෙනුම තමයි මේ දක්වලා තියෙන්නේ. පැහැදිලි නේද? මේකේ පැතිපෙනුම බලලා තියෙන මෙන්න මේ පැත්ත. මේක නිසා මෙන්න මේ පැත්තේ කොටස තමයි අයින් කරලා තියෙන්නේ. හැම වෙලේම නිරීක්ෂකයා ඉන්න පැත්තේ කොටස. ඒ කියන්නේ මෙතන කොටස තමයි අයින් කරන්න ඕනේ. එතකොට මේ y දිශාවේ කොටස තමයි අයින් කරලා තියෙන්නේ. අයින් කරලා තමයි පැතිපෙනුම ඇඳලා තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා මෙතන කුහරයක් තියෙනවා. මෙතනත් කුහරයක් තියෙනවා. දැන් අන්නේ කුහරයේ හරිය තමයි මෙතන මේ සෙයා වෙනා නැද්ද? පැහැදිලිද? මොකද මේ කුහරයේ හරිය කැපුම් තලයේ ඔස්සේ කපනකොට කුහරයේ මොකද වෙන්නේ? මේ අදාළ අවුදේ වදින්නේ නැහැ. කීපකින් කපුවා නම් කීයක් දැටි පාර වදිනවද? වදින්නේ නැහැ. උගලන්ට ඒක පැහැදිලිව පේනවා. අනිත් ටික මොකද කරලා තියෙන්නේ? අර අංශක 45 ආනතියට ශ්‍රේයා කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මොකක්ද? සාමාන්‍ය පැතිපෙනුම නෙමෙයි මොකක්ද? ඡේදීය පැතිපෙනුම. ඒක විශේෂයෙන් දක්වන්න ඕනි ඡේදීය බව දක්වලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ අංශක 45 ආනතව ශ්‍රේයා කරපු රේඛා නිසා. ඔබට හොඳට පැහැදිලි ඇති. මෙන්න අර මම කියපු දෙවෙනියට වැදගත්කම. මේ තියෙන දුවේ පුතේ මම කිව්වා අදාළ අමුද්‍රව්‍යයන් හරස්තර. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ වාස්ටයින් වලින් හදපු අමුද්‍රව්‍යයක් නම් අංශක 45 තනි රේඛ. වාහන වලින් ස්ටීල් වලින් හදපු එකක් නම් අංශක 45 ආනතියට ද්විත්ව රේඛ. ඊට පස්සේ බ්‍රාස්, බ්‍රොන්ස්, කොපර් ඒ වගේ එකෙන් හදුවා නම් මොකද කරලා තියෙන්නේ? අංශක 45 දෙපසට සේයා කරලා තියෙන්නේ. නේ? දකුණු පැත්තට වම් පැත්තට දෙපැත්තටම මේක ගහනවා. ඊට පස්සේ මැග්නීසියම්, ඇලුමිනියම් මේ වගේ එකක් නම් මේ එක පැත්තකට පූර්ණ අංශක 45 රේඛා ගහලා අනිත් පැත්තට මොකද කරලා තියෙන්නේ? මේ පූර්ණ රේඛා කැඩෙන්න කඩේරි ගහනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් white metal zinc lead ඒ වගේ දේවල් ගත්තොත් මේ පූර්ණ රේඛාවයි කඩ රේඛාවයි පූර්ණ රේඛාවයි කඩ රේඛාවයි අංශක 45. මේව ගොඩක් ටිකක් සංකීර්ණයි. ඔබට දැනුමට එකතු කරගන්න. ප්ලාස්ටික් රබර් වගේ වුණොත් අංශක 45 රේඛා තුනක්. මේක ඇත්තටම කර්මාන්තමය භාවිතයේ තියෙන විශේෂයෙන් ලංකාවේ භාවිතා වෙන ප්‍රමාණය තරම්ම නැහැ. ඔබගේ විෂය නිර්දේශයට ඒ තරම්ම වැදගත් නොවුනත් ඉදිරි අධ්‍යාපනය සඳහා වැදගත් වෙන නිසා තමයි අපි මේක කතා කරේ. මෙන්න මේ කොටස විශේෂයෙන් ඔබට විෂය නිර්දේශය සඳහා අත්‍යවශ්‍යයි. ඡේදීය පැතිපෙනුමක්, ඡේදීය ඉදිරිපෙනුමක්, ඡේදීය සලස්මක් අඳිනකොට ඡේදනය වෙන කොටස. මේ අදාළ ටූල් එකකින් ඡේදනය වෙන කොටස මොකද කරන්න ඕනි? මේ විදිහට අංශක 45කට ආනතුව රේඛා ගහලා සේයා කරන්න ඕනේ. ඊළඟට ඔබට හොඳටම පැහැදිලි වෙන්නේ නැති අපි මේ කතා කරපු කොටස් ටික. ඊට අමතරව මේ ප්‍රතිපක්ෂේපණ මූලධර්ම යටතේ තව වැදගත් දෙයක් අපි කතා කරනවා. එකලස් චිත්‍ර සම්බන්ධ. විෂය නිර්දේශයට වැදගත්ම කොටසක් මේකත් එකලස් චිත්‍ර සම්බන්ධයෙන්. මේ එකලස් චිත්‍රයක් කියන්නේ දුරකට විශේෂයෙන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් ඔබේ ගෙදරට වතුර මෝටරයක්. එහෙම නැත්නම් සිවිලි ෆෑන් එකක් නේ. මොනවා හරි අලුත් උපකරණයක් ගෙනාවා කියන්නේ උදාහරණයක් අපක වතුර මෝටර. එකලස් චිත්‍රයෙන් අපිට ඇඳලා පෙන්නනවා. ඒ වතුර මෝටරේ කොටස් වලට ගැලෙවුවහම ගලවන්න පුළුවන් කොටස් ටික මොනවද? ඒ විදිහට ගැලෙවුවහම කොහොමද? ඒ කියන්නේ අවසාන ඇණිය දක්වාම ඇඳලා තියෙනවා. පැහැදිලි නේද? මේ එකලස් චිත්‍ර ගොඩක් වෙලාවට භාවිත කරන්නේ යූසර් මැනුවල් වල. පරිශීලක අත්පොත් කියලා අපි කියන්නේ. ඒ අදාළ උපකරණයේ යූසර් මැනුවල් එකේ මේ එකලස් චිත්‍රය ඇඳලා තියෙනවා. එකලස් චිත්‍රයක් ඇඳහම වාසිය තමයි මොකක්ද? පරිශීලකයට පුළුවන් මේක කොහොමද ගලවන්නේ? මේ උපකරණේ ගලවන්න ඕන නම් කොහොමද අපි ගලවන්නේ නිවැරදිව? ගැලෙවුවට පස්සේ ආපහු කොහොමද නිවැරදිව කොටස් ටික එකතු කරන්නේ කියන එක කොහොම හොඳින් අවබෝධ කරගන්න. පැහැදිලි නේද? එතකොට මේ ඉංජිනේරු වෙන්නේ එකලස් චිත්‍රයක් ඉතාම වැදගත් වෙනවා. මොකද හේතුව නිෂ්පාදනයක් කොටස් වලට ගලවලා ආපහු එකතු කරන්න. මේවා ඉතාම වැදගත් වෙන නිසා. එතකොට බලන්න එකලස් චිත්‍ර අපි කියනවා exploded assembly drawing කියලා. නිෂ්පාදිත උපාංග යන්ත්‍ර කොටස් සහ උපකරණ වල කොටස් එකලස් කරන ආකාරය
අලුත් වැඩියාව සඳහා කොටස් පාර්ශ්වයෙන් ගැලවීම හා යලිත් එකලස් කරන ආකාරය දැක්වීම සඳහා එකලස් චිත්‍ර භාවිතා කරනු ලබයි. පැහැදිලි නේද? මොනවා හරි නිර්මාණයක් අලුතෙන් කොටස් ටික එකතු කරලා හදාගන්න උපකරණයක්. එහෙම නැත්නම් මේ උපකරණේ නඩත්තුවකට අලුත් වැඩියාවකට ගලවන්නේ කොහොමද නිවැරදිව ගලවලා ආපහු සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක දක්වන්න තමයි එකලස් චිත්‍රාදී. පරිශීලක අත්ව මැනුවල් සඳහා බහුලව භාවිතා කරනු ලබයි. මැනුවල් වල ගොඩක් වෙලාට ඒවා පාවිච්චි වෙනවා. ඔන්න බලන්නකො මේ එකලස් චිත්‍ර. ඔයගලන්ට පේනවා මේක මේ කොටස් ටික එකලස් කරන ආකාරය කොහොමද කියලා. මේක බොහොම නිරවුල්ව දක්වලා තියෙනවා. මේ තියෙන්නේ මේ වගේ ඩ්‍රෝයින් එකක්. මේ කොටස් ටික නම් කරලා කොහෙන්ද ගැලවෙන්නේ? මොන විදිහෙන්ද කොටස් ටික ඇසෙම්බල් කරන්නේ? අවසාන ප්‍රොඩක්ට් එක. මේ අවසාන ප්‍රොඩක්ට් එක මම හිතන්නේ ටෝච් එකක් වගේ වෙන්න ඕන. ඒ වගේ බලමු. ඒතරම් පැහැදිලි නේ. අපි ටෝච් එකක් කියලා හිතමු. උදාහරණයක් විදිහට මේ කාච බල්බ් තියෙන ටෝච් එක. ඒකෝර මේක අවසානයේ කොහොමද එකලස් වෙන්නේ කියලා මේ බැටරි දාන එක තැන ඉඳලා සියලුම දේවල් ටික මේ එකලස් චිත්‍රයේ කොටස් වශයෙන් ඇදලා තියෙනවා 1 2 3 කියලා කොටස් නම් කළා ඒවා කොහොමද ගලවන්නේ අවසානයේ එකතු කළාට පස්සේ අවසාන නිමාව කොහොමද කියන එක මෙතන පෙන්නලා තියෙනවා. එහෙනම් ඔයගලන්ට පැහැදිලි එකලස් චිත්‍රයක තියෙන වැදගත්කම්. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් දුවේ පුතේ අපිට දැනුවත් කරන්න අවශ්‍ය වුණේ ඔබට. විජුපාක්ෂේපණ මූලධර්මයන්ට ඇඳෙන චිත්‍රයකට සම්මත සංකේත අනුව ප්‍රථම කෝණ දෙවන කෝණ සම්මත සංකේත යොදන්නේ කොහොමද? ඒ ගැන අපි කතා කළා. ඊට පස්සේ අපි කතා කළා ඡේදීය පෘෂ්ඨයක් තියෙන වස්තුවක ඡේදීය පෙනුමක් කොහොමද අඳින්නේ? ප්‍රථම කෝණ හෝ දෙවන කෝණ යටතේ ඡේදීය ඉදිරි පෙනුමක්, ඡේදීය පැති පෙනුමක්, ඡේදීය සැලැස්මක් අඳින්නේ කොහොමද? ඇඳීමේදී සැලකිලිමත් වේ යුතු කරුණු ඡේදීය බව දක්වන්නේ කොහොමද කියන එක අපි කතා කළා. ඊට පස්සේ අපි කතා කළා නිෂ්පාදන අමුද්‍රව්‍යයන් කොහොමද හරස්කඩ දක්වන්නේ? වාහන වලින් හදපු එකක්, රබර් වලින් හදපු එකක්, ප්ලාස්ටික් වලින් හදපු එකක් වෙන් කරලා කොහොමද දක්වන්නේ? මේ හරස්කඩ සේයා කරන ආකාරය අනුව. මේක මම කිව්වා කර්මාන්තමය භාවිතය තමයි වැඩිපුර තියෙන්නේ. අවසාන වශයෙන් අපි කතා කළා එකලස් චිත්‍ර සම්බන්ධයෙන් එකලස් චිත්‍රයක වැදගත්කම සහ උපයෝගීතාව සම්බන්ධ. මම හිතන්නේ ඔබට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති ඒ සම්බන්ධයෙන්. ඉතින් අද වීඩියෝ එකෙන් මේ දේවල් ටික තමයි ඔබේ දැනුමට එකතු කරන්න අපිට අවශ්‍ය වුණේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඍජු ප්‍රක්ෂේපණ සම්බන්ධයෙන් මානයේදී තාම වැදගත් කොටසක් ඍජු ප්‍රක්ෂේපණ මූලධර්මයන්ට තියෙන අවසාන සහ ඊටම වැදගත්ම කොටස. මොකද හේතුව රෝවින් එකක් ප්‍රථම කෝණ දෙවන කෝණ අපි ඇඳලා ඉවර වෙලා අපි හිතමු ඡේදීය පෙනුම ආරෝමේ ඔක්කොම දාලා ඇඳයි කියන්නේ. වැදගත්ම දේ තමයි අවසාන වශයෙන් ඒකේ නිවැරදි මිනුමිය තියෙන්නේ. මොකද හේතුව ඒක ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට ගන්න නම් නිවැරදිව සම්මත සංකේත අනුව මාන යොදා තිබිය යුතුමයි. නැත්නම් රෝවින් එක අඳින්න ඔබ වෙච්ච මහන්සිය, ඒ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන්න ඔබ වෙච්ච මහන්සිය අවසාන ප්‍රතිඵලෙන් නොලැබී යනවා. ඉතින් ඉදිරි වීඩියෝ එකකදී ඒ ගැන ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින්න. තාක්ෂණ වේදයේ සොඳුරු කඩේන් ගවේෂණය සඳහා අපිත් එක්ක මේ රැඳී සිටියා වගේම විශ්වාසයි. ඒ ඉල්ලීමත් කරන ගමන්, මේ මතක් කිරීමත් කරන ගමන් අදට අපි ඔබෙන් සමුගෙන යනවා.